මේ සෞඛ්‍ය පාඩමේ වුණත් ටීචර් කියන්නේ මේ ඔක ගෙදර ගිහින් බලා ගන්න. ඇත්තට ඒක හරි විහිළුවක්. මොකද ගෙදර ගිහින් බලා ගන්න ඕනේ නම් අපි කවදාවත් සිලබස් එකකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආදරය දැනුණ තැන මිනිස්සු නවතිනවා. ඒ මනුෂ්‍යත්වයේ විවිධ කොට්ටාශ ඉන්න පුළුවන්. සංස්කෘතියකට කවදාවත් බෑ සංස්කෘතිමය පසුබිම තුල මේක හරි මේක වැරදි කියලා ආමන්ත්‍රණය කරන්න. කිසිම රටක නීතිය වෙනස් වෙන්න බෑ මිනිස්සෙක්ගේ උස් පහත් ભેදය තුල වර්ණ ભેදය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුල හෝ ලිංගික දිශානතිය තුල හෝ Tamanගේ තියෙන බලපුලුවන්කාරකම තුල අයිබෝවන් සුබ දවසක් වේවා අද දවසේ පුරුදු විදිහටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනුස්සක් YouTube channel එක හරහා විශේෂයෙන්ම ලංකාවේ LGBTIQ ප්‍රජාව පිළිබඳ වගේම තමයි ප්‍රජාව මුහුණ දෙන යම් යම් ආකාරයක ගැටලු සහ අභියෝග පිළිබඳව. අපි මේ කාල සීමාව තුළ කතා කළා විශේෂයෙන්ම ලංකාවේ අපේ මේ සමාජීය පරිසරය තුළ ප්‍රජාව මුහුණ දෙන විවිධාකාරයේ ගැටලු සහ අභියෝග පිළිබඳව. ඒ ප්‍රජාව කියන්නේ කවුද සහ ඔවුන් පිළිබඳ හඳුන්වා දීමක් කළා. ඒතර ඔවුන්ගේ දක්ෂතාවයන් ඔවුන්ට අපේ සමාජය තුළ ලැබිය යුතු වටිනාකම් පිළිබඳ අවස්ථාවන් පිළිබඳව අපි කතා කළා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාව විවිධාකාරයේ හිංසනයන්ට විවිධාකාරයේ වෙනස් කොට සැලකීම් වලට. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට හිමි වූ තැන් ඔවුන්ගේ දක්ෂතාවයන්ට සරිලන අවස්ථාවන් අහිමි වෙන ස්ථාන පිළිබඳව සහ ඒ අහිමිවීම පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳව අපි යම් ආකාරයක වෙනස්ම කෝණයකින් යුතුව අද දවසේ කතා කරන්න අප සමග සම්බන්ධ වෙනවා. ඔහු තමයි නිකෝල් ඇලන්. ඉතින් නිකෝල් ඇලන් සමග අද කතා කරන මේ හරවත් සංවාදය ඔබ සියලු දෙනාටම යම් ආකාරයක පණිවිඩයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ ප්‍රවේශය අපි මේ විදිහට ආරම්භ කරමු. සුබ දවසක් වේවා නිකෝල්. ඔයාටත් එහෙමයි. සේම වේවා. ඉතින් අද දවසේ මේ වැඩසටහනත් සමග සම්බන්ධ වීම ගැන ප්‍රථමයෙන්ම අපි ස්තුතිය පිරිනමනවා. මම නිකෝල් ඇලන්ගෙන් අහන්න කැමති මේ සාකච්ඡාවට පෙර ආතුව කොහොමද මේ දවස්වල ජීවිතේ ඉතින් ඔයාගේ අලුත් වැඩ කටයුතු එහෙම කොහොමද ඔබ ප්‍රජාව ගැන විශේෂයෙන්ම උනන්දුවක් දක්වන සහ ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඒ පිළිබඳව සමාජය තුළ යම් ආකාරයක හරවත් කතිකාවතක් නිර්මාණය කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් විදිහට කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා. ඒ වගේම දැනට මම පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරවරයෙක් විදිහට සේවය කරනවා. ඒ වගේම මට ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මම වොලන්ටියර් කෙනෙක් විදිහට කමියුනිටි එක රෙප්‍රසන්ට් කරනවා විශේෂයෙන්ම අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩවීම ඒ පැත්තෙන්. ඒ වගේම මම ලබන අවුරුද්දේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මම මේ දවස්වල කාර්යබහුල වෙලා තියෙන්නේ ওই වැඩ කටයුතුත් එක්ක තමයි. ඉතින් අපි විදේශගත වෙන්න කලින් තමයි නිකෝල් ඇලන්ව සම්බන්ධ කරගත්තේ. මොකද අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ලංකාවේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබෑ ලෙසම වැඩ කටයුතු කරන තරුණ ක්‍රියාකාරකයෙකු විදිහට තමයි අපි ඇලන්ව නිකෝල් ඇලන්ව අපි හඳුනාගත්තේ. ඉතින් ඒ නිසා තමයි මේ සාකච්ඡාව වෙනුවෙන් අද ඉඩකඩ වෙන් කරගත්තේ නිකෝල් ඇලන් සමග. අපි පොඩ්ඩක් නිකෝල් කතා කරමු මේ අපේ රටේ LGBTIQ ප්‍රජාව පිළිබඳව සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ සංවිධාන වැඩ කටයුතු කරනවා. විවිධ පුද්ගලයෝ ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. ඇත්තටම ඔබ අවංකවම හිතනවද මේ වනකොට ප්‍රජාවට හිමි යුතු තැන එහෙම නැත්නම් ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ ප්‍රජාවට ලැබිය යුතු වරප්‍රසාද නියමාකාරයෙන් ලැබෙන්න මේ ලාංකීය සමාජයේ සූදානම් වෙලා තියෙනවා. ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද? ඇත්තම කියනවා නම් මේ මොහොතේදී අපි කතා කරන්නේ කොළඹ ඇතුළත ඉඳන්. කොළඹ ඇතුළත මේ වෙනකොට යම් තාක් දුරට පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි ඒක ගොඩක් දුරට ගිය ලොකු වෙනස්කමක් නෙමෙයි. නමුත් කොළඹින් පිට කියන්නේ අපි කියන්නේ out of Colombo ගොඩක් ඔය ගම්බද ඒ ප්‍රදේශයන් වල අදටත් ඒ තාඩන පීඩන ඒ අපහසුතා ඒ එල්ලවන ප්‍රශ්න ඒ මානව හිමිකම් කඩකිරීම වගේම විශේෂයෙන්ම අවුරුදු 18ට පල්ලෙහා ඉස්කෝලේ යන ඒ සමහර ඔය කියන LGBTIQ ප්‍රජාවේ ඒ පුද්ගලයෝ අදටත් ඉස්කෝලේ ඇතුලේ බුලින් වෙනවා. ඒ කියන්නේ අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලින් සහ සමාජලාවලදී මම පෞද්ගලිකව දැකලා තියෙනවා ගෙවල් වලින් පවා එළියට දාන අවස්ථාවල් තියෙනවා අවුරුදු 18ට අඩු. හැබැයි බොහොමයක් වෙන්නේ කොළඹින් පිට. කොළඹ ඇතුලේ නොවෙනවා නෙමෙයි. නමුත් අර පොඩ්ඩක් මේක නාගරීකරණය වෙලා නිසා මේක ටිකක් අර යම්තාක් දුරට හොඳ ස්ථාවරයක් තියෙනවා. නමුත් ඒ ගැන උනත් අපිට ගොඩක් දුරට සතුටු වෙන්න බෑ. මොකද මේ ලෝකේ දියුණු වෙන දේත් එක්ක සහ මේ ලෝකයේ අද යමින් පවතින ගෝලීය පසුබිමත් එක්ක
තාමත් අපේ රට සුළුතර ප්‍රජාවන්ගේ මානව හිමිකම් කඩකිරීම අතින් මම දකින්නේ සීරෝ මට්ටමක තමයි ඉන්නේ. නිකෝල් කියන විදිහට ඇත්ත දැන් මේ අපේ කොළඹ සමාජය ගත්තොත් මේ නාගරිකයන්ගේ ලක්විට සමාජය තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා තාක්ෂණය සංවේදන තාක්ෂණයත් එක්ක අද වෙනකොට මේ නාගරික සමාජය මේ පිළිබඳ දැනුවා. LGBTIQ ප්‍රජාව පිළිබඳ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ට හිමි යුතු වරප්‍රසාද ඔවුන්ට හිමි යුතු ඔවුන්ට සමාජය තුළින් ලැබිය යුතු අවස්ථාවන් පිළිබඳව දැනුවා. හැබැයි මේක ටිකෙන් ටික මේක ගම්බද ප්‍රදේශවලට යද්දී තවමත් මේ පිළිබඳ හරියාකාර අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසාවෙන්ම ඒ ප්‍රදේශවල ජීවත් වෙන මේ ප්‍රජාව LGBTIQ ප්‍රජාව විවිධාකාරයේ හිංසනයන්ට විවිධාකාරයේ වෙනස් කොට සැලකීම් වලට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය පිළිබඳ යම් ආකාරයක කලකිරීම තත්ත්වයන්ට පවා ඇතිවීමේ මානසික තැවුල් වලට පවා ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ඒ පිළිබඳව තමයි අපි මූලික වශයෙන්ම මතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාව හරහා. ඉතින් නිකෝල් අපි තව ටිකක් පොඩ්ඩක් කතා කරමු. මේ අපි හැමතිස්සෙම කතා කරනවා ප්‍රජාවට විවිධාකාරයේ හිංසනයන් සිද්ධ වෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරන්න අද දවසේ මේ අපි මේ කතා කරන මොහොතේ මොන ආකාරයේ පීඩාවන්ට මොන ආකාරයේ හිංසනයන්ටද මේ අපේ LGBTIQ ප්‍රජාව ලක් වෙලා තියෙන්නේ? ඇත්තම කියනවා නම් එක ආකාරයක කියලා නැහැ. විශේෂයෙන්ම මම මේ මෑත කාලීනව ගත්තොත් මීට මාස ගානකට කලින් මම දැක්කා ලංකාවේ සාමය වෙනුවෙන් කතා කරන සාමය වෙනුවෙන් පෙනී ඉන්න රාජ්‍ය ආයතනයක් මිනිස්සු නීතිය පතාගෙන යන පොලිස් ස්ථානයකදී කරපු එක්තරා වැඩමුළුවකදී මනෝවිශේෂඥවරිනියක් කියලා කියාගත්ත ගැහැණු කෙනෙක් ඒ කරපු සාපරාධී සහ අපහාසාත්මක ප්‍රකාශය ඒ ප්‍රකාශය කරලා ටික කාලයක් තුළදී ඒක සමාජගත වුණා. අවංකවම මට කියන්න තියෙන්නේ ඇයගේ වෘත්තිමය තත්ත්වය කෙසේ වුණත් ඇයට මානුෂිකව ඒ ගැන හිතන්න තිබුණා. අනිත් එක ඒ තුලින් ලොකු අසාධාරණයක් වගේම ලොකු බලපෑමක් කමියුනිටි එකට සිද්ධ වුණා. මොකද අර ඒ කියන්නේ ඕක කොළඹින් පිට ගියාම ගොඩක් මිනිස්සු දකින්නේ මේ ප්‍රජාව අර මානසික විකෘතිතාවයකින් පෙළෙන ප්‍රජාවක් සමාජයෙන් කොන් විය යුතු ප්‍රජාවක් සහ එතුමිය එක වෙලාවකදී ප්‍රසිද්ධියම කියනවා මේ කියන්නේ එතුමියගේ ඔඩියන්ස් එක ඉස්සරහා කියන්නේ අර පොලිසියේ ඉන්නේ කියන ලොකු ඒ උදවිය ඉස්සරහා එතුමිය කියනවා මේ ඔබගේ දරුවන් සමලිංගිකයෙක්ගේ ගොදුරක් වෙනවාට ඔබ කැමතිද කියලා. ඇත්තට මේක හරි හාස්‍යජනක කරුමක්. ඇත්තටම මම හිතන්නේ එතුමියත් මවක් වෙන්න ඇති. එතුමියටත් දරුවෝ ඇති. එතුමිය කවදා හරි ආච්චි කෙනෙක් වෙයි. එතුමියගේ අනාගතේ තුල සමහර විට අපි වගේ දරුවෝ එතුමියට බිහි වෙන්න පුළුවන්. ඉතින් පදනමක් නැති ඒ වගේ කතාවක් කීම තුලින් ඒක අවංකවම කියනවා නම් ලොකු අපහාසයකටත් වැඩිය මං හිතන්නේ ඒක ඉතාමත් බරපතල වෛරී සහගත ප්‍රකාශයක්. ඒ වගේම විශේෂයෙන්ම මේකට ලංකාවේ පොලිසිය වගේ කියන්න ඕන. මොකද ඒ වගේ කෙනෙක්ව ගෙනල්ලා ඒ වගේ ස්පීච් එකකින් පස්සේ ඒ වෙන ඉම්පැක්ට් එක ගැන ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ගැන කටයුතු කරලා බලන්න ඕන. සහ මේ වෙනකොට අධිකරණීය සම්බන්ධව නඩුවක් විභාග වෙමින් පවතින නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මම විශ්වාස කරනවා මෙතනින් ඉදිරියට රාජ්‍ය ආයතන තුලදී මේ විදිහට ක්‍රිටිසයිස් නොවේයි කියලා සුළුතර ප්‍රජාවන් සහ ඔවුන්ගේ මානව හිමිකම්. අතරම නිකෝල් කියපු කාරණාවත් එක්ක අපි තව ටිකක් ඉදිරියට ගියාම මේ වගේ උගත් කියලා සමාජය තුළ ඉන්න පුද්ගලොත් ඇයි මෙහෙම කටයුතු කරන්නේ? එතකොට ඒ ප්‍රශ්නේ අපිට තියෙනව නේද? දැන් මේගොල්ලෝ මේ පිළිබඳව මේ විෂය පිළිබඳව මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් තියෙනවයි කියලා සමාජය තුළින් සම්මත වෙච්ච සමාජය පිළිගත්ත උපාධි තියෙන සමාජය පිළිගත්ත යම් සුදුසුකම් තියෙන පුද්ගලයෝ ඇවිල්ලා මේ විදිහට කතා කරනකොට යම් ආකාරයක මේ 50 නේද මේ අපේ රටේ වගකිය යුතු පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් තුළ හැඟෙන්නේ. ගොඩක් වෙලාවට ඒ වගේ අපහසුතාවයන් වලට පෞද්ගලිකව මම පත් වෙලා තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ලංකාව තුළ ජීවත් වෙන බොහෝමයක් සමරිසි ප්‍රජාව මේ වෙනකොටත් ඒ වගේ ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. මොකද වගකිව යුතු බලධාරීන් මේ ගැන කටයුතු නොකිරීමත් සහ මේ සම්බන්ධයෙන් පැවති රජයන් හෝ පවතින රජයන් ඒගොල්ලෝගේ ස්ථාවරය ඉදිරිපත් නොකර සියලු දෙනාම මනුෂ්‍යයන් හැටියට සලකන්නේ නැතුව මේ කරන ක්‍රියාවන් තුලින් ගොඩක් වෙලාවට අපහසුතාවයන් වලට පත් වෙනවා. ඉතින් මම කියන්නේ රටක නීතිය තියෙන්න ඕන සාධාරණ විදිහට.
කිසිම රටක නීතිය වෙනස් වෙන්න බෑ මිනිස්සෙක්ගේ උස් පහත් ભેදය තුල වර්ණ ભેදය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුල හෝ ලිංගික දිශානතිය තුල හෝ Tamanගේ තියෙන බලපුලුවන්කාරකම තුල. මොකද ලංකාව තුල ජීවත් වෙන අපි හැමෝම මේ රටට ආйти පුරවැසියෝ. මොකද අපි කරන හැම දෙයකින්ම මේ රජය ගොඩනගෙනවා අපේ හැම ටැක්ස් එකකින්ම. ඉතින් ඒ නිසා මම කියන්නේ කිසිම වෙලාවකදී කිසිම පුද්ගල කොට්ටාශයක් හෝ කිසිම පුද්ගල කොට්ටාශයකගේ සිවිල් අයිතිවාසිකමක් කඩ කරන්න හෝ විවේචනය කරන්න මේ සමාජය තුල ජීවත් වෙන කිසි කෙනෙක්ට අයිතියක් නැහැ. මොකද මම එදා විශ්වාස කරපු දේකුත් තියෙනවා. සහ මම ආදී හැමෝටම කියනවා ලිංගිකත්වයේ තුල මනුෂ්‍යත්වයේ මනින්න බෑ. මනුෂ්‍යත්වයේ මැනිය හැක්කේ මනුෂ්‍යත්වයෙන් පමණයි. මොකද ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍යයෙක්ගේ පෞද්ගලික ජීවිතෙත් එක්ක යන දෙයක්. සහ මනුෂ්‍යත්වය කියන්නේ උපදිනකොටම ගේන මනුෂ්‍ය ගුණාංග. ඉතින් මම හිතන්නේ තව කෙනෙක්ගේ ලිංගික ජීවිතයට වාරණයක් හෝ ඒක ප්‍රශ්න කරනවට වඩා මනුෂ්‍යයන් විදිහට අපි සියලු දෙනාම සමාජය තුල බාර අරගෙන සතුටින් සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන දේ තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. නිකෝල් කියන විදිහට අපේ සමාජයේ අපි මනුෂ්‍ය විදිහට මේ ලෝකෙට ඉපදුනාට පස්සේ මනුෂ්‍යත්වය ඊටම වැදගත් වෙනවා. නමුත් අද වෙනකොට මේ අපේ සමාජය තුළ ජීවත් වෙන පුද්ගලයෝ ජාතිය, කුලය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, එහෙම නැත්නම් පුද්ගලයන්ගේ ලිංගික දිශානතින් මත මේ විවිධාකාරයේ හේතු සාධක මවාගෙන හේතු සාධක ඉදිරිපත් කරලා විවිධ බෙදීම් වලට ලක් වෙලා තියෙනවා. සමාජය තුළ විවිධාකාරයේ විසමාචාරී ක්‍රියාවන් සිද්ධ කරලා තියෙනවා. ඒ හරහා අපේම සහෝදර ජනතාව හිංසනයට පත් කරලා තියෙනවා. ඉතින් මේ කතාවත් එක්ක අපි තව පොඩ්ඩක් ඉදිරියට ගියාට පස්සේ අපි දකිනවා නිකෝල් අද සමාජයේ විශේෂයෙන්ම LGBTIQ ප්‍රජාව නියෝජනය කරන අපේම සහෝදර සහෝදරියෝ මේ අපි කියන්නේ යම් ආකාරයක හිංසනයන් යම් ආකාරයක ප්‍රයෝගවලට යම් ආකාරයක වංචනික ක්‍රියාවන් වල નિરાයාසයෙන් හසු වෙනවා. ඔවුන් අවංකවම සමහරක් වෙලාවට ඔවුන්ගේ හදවතින්ම ඔවුන් පුද්ගලයොත් එක්ක කටයුතු කරද්දී නමුත් ඔවුන් LGBTIQ ප්‍රජාවේ සමාජිකයෙකු වීම නිසාවෙන්ම යම් ආකාරයක වංචනික ක්‍රියාවන් වලට යම් ආකාරයක හිංසාකාරී ක්‍රියාවන් වලට හසු වෙලා තිබෙනවා. ඒ වගේ අත්දැකීම් කොහොමද නිකෝල් දකින්නේ? ඔව් ඇත්තටම කියනවා නම් පෞද්ගලිකව මම දැකපු ගොඩක් සැරයක් තියෙනවා ලංකාවේ විශේෂයෙන්ම ගොඩක් ෆිසිකලි ඉමෝෂනලි යූස් කරනවා LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන්ව. කියන්නේ ඔය කියන ප්‍රජාව දන්නවා විශේෂයෙන්ම ඔය හෙටරොසෙක්ෂුවල් නැත්නම් ස්ට්‍රේට් ඕ බයි කියන මිනිස්සු ඒ කියන්නේ කොට්ටාශය දන්නවා ලංකාව තුළ නීතිමය පිළිගැනීමක් නැති ලංකාව තුළ අපහාසාත්මකව බලන සහ කොන් කරන කොටසක් තමයි මේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපේ ප්‍රජාවේ කට්ටිය හැමෝටම ආදරය අවශ්‍යයි. හැමෝම ආදරය බලාපොරොත්තු වෙනවා. හැමෝම ජීවත් වෙන්නේ ආදරය තුල. අපිට කිසිම වෙලාවක ඔක කුලක ගත කරන්න බෑ. ගැහණියෙක් පිරිමියෙක් ගැහණියෙකුට කියන දේ. මොකද ආදරය දැනුන තැන මිනිස්සු නවතිනවා. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඒ ගේ ප්‍රජාව මුල් කරගෙන ඒගොල්ලොන්ට ලං වෙලා ඒගොල්ලොන්ට සමහර විට බොරු සහෝදරකම් බොරු ආදරකම් බොරු සම්බන්ධතා මවලා ඒගොල්ලොන්ගේ ඒ ජීවිතය විනාශ කරනවා තමන්ගේ හුදෙක් ලිංගික තෘප්තිය සඳහා. එහෙම නැත්නම් තමන්ගේ පාළුව තනිකම මකා ගැනීම සඳහා. එහෙමත් නැත්තම් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ගොඩක් ඉකොනොමිකලි ඒගොල්ලොන්ගේ ස්ට්‍රෙන්ත් එක හදාගන්න ගොඩක් වෙලාවට යූස් කරනවා. මම මේ වගේ කතා අහලා තියෙනවා, මම මේ වගේ කතා දැකලා තියෙනවා. ඇත්තටම මම කියන්නේ ඒක කොච්චර සදාචාර සම්පන්නද? ඒ කියන්නේ ආදරයක් නොලැබෙන, විශ්වාසයක් නොලැබෙන, ආදරයක් බලාපොරොත්තු නොහැකි රටක් තුල ජීවත් වෙන පුද්ගලයෙක්ව ඒ විදියට ඒ කියන්නේ හැඟීම් තුලින් හිංසනයට පත් කිරීම මම නම් කොහෙත්ම ශිෂ්ට සම්පන්න සමාජයක් තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවංකවම. ඉතින් ඒ තුලින් අපේ ලංකාව ඇත්තටම ලංකාවේ සමාජයට විශේෂයෙන්ම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද මේ දේ එන්න ඕන අධ්‍යාපන ක්‍රමයත් එක්ක විශේෂයෙන්ම අධ්‍යාපනය කියන්නේ විශේෂයෙන්ම අලුත් සිලබස් හැදෙන්න ඕන ජෙන්ඩර් ඇන්ඩ් සෙක්ෂුවලිටි ගැන ලිංගික දිශානතිය ගැන එතකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන ඒ තුලින් පාසලේදී ඉගෙන ගන්න දරුවා අවුරුදු 18න් පස්සේ තමන් කවුද කියලා දැනගන්නවා. ඒ වගේම පාසල තුලින්ම ඒ දේ නිර්මාණය වෙලා ඒ දේ දැනගෙන එන ඒ දරුවෝ සමාජගත වුණාට පස්සේ
ඒකේ විද්‍යාත්මක හරය දැනගෙන තව කෙනෙක්ව ක්‍රිටිසයිස් කරන්නවත්, තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නවත්, තව කෙනෙක්ව යූස් කරන්නවත් සූදානම් වෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ අවාසනාවකට අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්වලකම් නිසා අදටත් ඒ හැම දෙයක්ම වියකිලා යනවා. මොකද අපි දැකලා තියෙනවා දැන් ඔය මේ සෞඛ්‍ය පාඩමේ වුණත් ටීචර් කියන්නේ මේ ඔක ගෙදර ගිහින් බලා ගන්න. ඇත්තට ඒක හරි විහිළුවක්. මොකද ගෙදර ගිහින් බලා ගන්න ඕනේ නම් අපි කවදාවත් සිලබස් එකකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒක ගෙදර ගිහින් බලා ගන්න පුළුවන්. එතනින් එහාට අපේ කමියුනිටි එකෙන් පිට වුණත් ගොඩක් ගෑනු ළමයි වුණත් අඩු වයසෙන් ගැප් ගන්නේ, අඩු වයසෙන් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නේ, අඩු වයසෙන් පෞල් ජීවිත ගත කරන්න ඉදිරිපත් වෙන්නේ, රැවටෙන්නේ ගොඩක් වෙලාවට ලිංගික අධ්‍යාපනය මදිකම නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම රජය කටයුතු කළ යුතුයි, සොයා බැලිය යුතුයි. ඒ තුලින් තමයි ඉතින් දෙයක් දන්න බුද්ධිමත් පරපුරක් සමාජයට බිහි කළ හැක්කේ. මොකද පෞද්ගලිකව මම හිතන මතය ඇතිවෙනවා මිනිස්සෙක්ව අපි නර්සරි එකකට ඇතුළත් කරාට පස්සේ නර්සරි එකේ උගන්වන්න ඕනේ ABCD grade 1 එකේ උගන්වලා හරියන්නේ නැහැ. එතනින් තමයි ඒක මෝල්ඩ් කරලා දාන්න ඕන. දැන් ගොඩක් වෙලාවට අවුරුදු 18ක් ඉස්කෝලේ ගිහිල්ලා සමාජගත වෙච්ච අවුරුදු 25 කෙනෙක්ට අපි දොස් කියනවා. ඇයි උඹ මිනිස්සුන්ට ගරු කරන්නේ නැත්තේ? උඹ දන්නේ නැද්ද මෙහෙම මිනිස්සු මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා? ඇත්තටම ඒ කෙනා ඒ වෙනකොටත් මේක විද්‍යාත්මක හරය දන්නේ නැහැ. මොකද ඒක විද්‍යාත්මක හරයක් ඒගොල්ලෝ ඉස්කෝලවල තුලින් ඉගෙනගෙන නැති නිසා. සමහර විට ඒගොල්ලොන්ට ඒක කාලයක් යනවා ඉගෙන ගන්න. ඒ කාලයක් යනකොට ඒගොල්ලෝ අතින් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ හිත රිදීම් සහ මිනිස්සුන්ට අපහාස කිරීම සිද්ධ වෙලා තියෙන පුළුවන්. මොකද මම දැකලා තියෙනවා දැන් ඔය එංගලන්තේ වගේ රටවල් වල අවුරුදු 10-12 ළමයින්ට ඒ කියන්නේ ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට ඇඳගෙන ඇවිල්ලා ඉස්කෝලවල ඇතුලේ එයාගෙන් ඒ ළමයින්ගෙන් ක්වෙස්චන් කරනවා මාව කවුරු වගේද ඕගොල්ලොන්ට පේන්නේ? මට ආදරය කරන්න පුළුවන් ගෑනු කෙනෙකුටද පිරිමි කෙනෙකුටද? ඇයි මම මෙහෙම අඳින්නේ? ඒ තුලින් ඒගොල්ලොන් ඒ ළමයින්ගේ මනසට ගෙනියනවා ලිංගිකත්වය කියන්නේ මේක. එතකොට වැරදි උත්තර දෙන අයට ඒගොල්ලොන් ඒ දේ කියලා දෙනවා. හරි උත්තර දෙන අයට ඒගොල්ලොන් චියා එකක් දෙනවා. ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ මම බිහි වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් එතනින් එහා ගිය සමාජීය දැනුවත්කමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන විශ්වාසය මම තියාගෙන ජීවත් වෙනවා. ඇත්තටම අපේ රටේ මේ පවතින ගැටලු වලට බොහොමයක් විසඳුම තියෙන අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි කියන තැන මත. අනිවාර්යයෙන්. ඒ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අපි බලාපොරොත්තු වෙන්නේ නැති තාක්කල් අපි විවිධාකාරයේ සමාජ විසමාචාර ක්‍රියාවල සමාජීය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අපි අවංකවම තේරුම් ගන්නට ඕනේ. ඇලන් ඉතාම හොඳ තර්කයක්, ඉතාම හොඳ මාතෘකාවක් තමයි මේ හරහා මතු කළේ. මම පොඩ්ඩක් නිකෝල් සමග තව ටිකක් නිකෝල් ඇලන් සමග අපි තව ටිකක් පොඩ්ඩක් කතා කරමු. දැන් අපේ රටට වඩා විශේෂයෙන්ම LGBTIQ ප්‍රජාව ඉතාම සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙන තවත් ලෝකේ රටවල් තියෙනවා. විශේෂයෙන්ම යුරෝපේ වගේ රටවල්. ඉතින් ඔබ ඒ රටවල් වල ගත කරපු ඒ රටවල් වල අත්දැකීම් තියෙන පුද්ගලයෙක් විදිහට, පුරවැසියෙක් විදිහට ඔබට යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්ද අපේ රටත් එක්ක සාපේක්ෂව බලපුවාම ඒ එවැනි රටවල් වල LGBTIQ ප්‍රජාවට විශේෂයෙන්ම ඒ ප්‍රජාවට මොන ආකාරයේ සුවදායී පරිසරයක්ද, මොන ආකාරයේ සුරක්ෂිත පරිසරයක්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. හරියටම මම හිතන මට්ටම තුලින් මම මෙතනදී කතා කළොත් අපේ රට ඒ රටවල් එක්ක තියෙන හසයි පොළොවයි වගේ අපේ රටට බිඳුවේ ඉඳන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඒ රටවල් වල ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට අන්‍යයන්ට ගරු කරනවා. කියන්නේ කෙනෙක්ගේ ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෝ පෞල් පසුබිම හෝ උගත්කම තුලින් මිනිස්යන්ව සමාජයේ ඉදිරියේ හැල්ලුවට ලක් කරන සීමාවන් අඩුයි. අනිත් දේ තමයි මම දකින්නේ ඒ රටවල් වලත් ආගමක් කියලා දෙයක් තියෙනවා. ඒ රටවල් වලත් සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. ඒ රටවල් වලත් සભ્યත්වයක් කියලා දෙයක් තියෙනවා. නමුත් ඒ හැම රටකම ඉන්නේ හැම පුද්ගලයෙක්ම උත්සාහ කරන්නේ ආගම සංස්කෘතිය සભ્યත්වය කියන දේ මනුෂ්‍යත්වයත් එක්ක ඉදිරියට ගෙනියන්න. නමුත් අපේ ලංකාව ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ආගම සංස්කෘතිය කියන දේ ඉස්සරහින් ගිහිල්ලා ඊට පිටිපස්සෙන් මනුෂ්‍යත්වය ඇදගෙන එන්න. නමුත් මට පෞද්ගලිකව හිතිච්ච අවස්ථාවන් ගොඩක් තියෙනවා ඔය ප්‍රශ්නේදී මනුෂ්‍යත්වයක් නැති තැනක ආගමක් තියෙයිද? ඒ වගේම සංස්කෘතියක් බිහි නොවන තැනක මනුෂ්‍යත්වයක් තියෙයිද? විශේෂයෙන්ම ඔය ආගම කියන දේ ගත්තත් සංස්කෘතිය කියන දේ ගත්තත් ඔය හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ මනුෂ්‍යත්වය තුල. විශේෂයෙන්ම
අපි මිනිස්සෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා අපි සතුටින් කාලය ගත කරනවා නම් අපි හැම දෙයක්ම දෛනිකව අපහසුතාවයකින් තොරව කරනවා නම් අපි හැමෝටම එක ලෙස සලකනවා නම් ඒකයි අපි බලාපොරොත්තු වෙන මනුෂ්‍යත්වය. සියලු ආගම් තුලිනුත් කියන්නේ ඒ දේ තමයි. ඉතින් මං කියන්නේ සංස්කෘතියකට කවදාවත් මනුෂ්‍යත්වයට එහා ගිය බැම්මක් බඳින්න බෑ. මොකද සංස්කෘතියක් ගොඩනැගෙන්නේ මනුෂ්‍යත්වයක් තුලින් නම් ඒ මනුෂ්‍යත්වයේ විවිධ කොට්ටාශ ඉන්න පුළුවන්. ඒ වගේ විවිධ කොට්ටාශයන් ජීවත් වෙන මේ ලෝකයේ තුල සංස්කෘතියකට කවදාවත් බෑ සංස්කෘතිමය පසුබිම තුල මේක හරි මේක වැරදි කියලා ආමන්ත්‍රණය කරන්න. එහෙම කරනවා නම් ඒක ඇත්තටම හරිම මනුෂ්‍යත්වයට පටහැනිව ගිය දෙයක්. මොකද පෞද්ගලිකව මම දැකලා තියෙනවා එක අවස්ථාවකදී මීට අවුරුදු කමාරකට හෝ දෙකකට කලින් මම ලංකාවේ ප්‍රසිද්ධ පාක් එකකට ගියා උද්‍යානයකට කොළඹ තියෙන එකකට මමයි මගේ යාළුවෝ දෙන්නෙකුයි ගියේ. යනකොට මම දැක්ක මට ඉස්සරහින් තවත් පිරිමි ළමයි දෙන්නෙක් hina වෙවි කතා කර කර උසුළු විසුළු කර කර යන ගමන් එක පිරිමි ළමෙක් අනිත් පිරිමි ළමයාගේ අත ඇල්ලුවා. අත අල්ලනකොට මම දැක්ක එතන එහා පැත්තේ හිටපු කපල් එකක්. ඒ කියන්නේ ගර්ල් කෙනෙකුයි බෝයි කෙනෙකුයි. ඒ බෝයි ගර්ල්ට කියන ඔය යන්නේ සමලිංගිකයෝ කියලා. ඇත්තටම මම ඒ වෙලාවේ කල්පනා කරා ගැහැණියක්ගේ අතින් අල්ලන් යෑම සමලිංගිකත්වය නම් පිරිමියෙක්ගේ අතින් අල්ලන් යෑම සමලිංගිකත්වය නම් ඒක සදාචාර සම්පන්න නැත්නම් ගැහැණියත් පිරිමියෙක්ගේ අතින් අල්ලන් යෑමත් සදාචාර සම්පන්නද? මොකද කිසිම වෙලාවක එහෙනම් අපි ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ මේ විෂම ලිංග. මේ විරුද්ධ ලිංග. ඔය යන්නේ විරුද්ධ ලිංග කපල් එකක්. ඔය යන්නේ සමලිංගික කපල් එකක්. එහෙම අපිට කවදාවත් ලිංගිකත්වය තුළ මිනිස්සෙක්ව කපල් වයිස් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ආදරය ලබන්න, ආදරය කරන්න, ආදරය විඳින්න හැම කෙනෙක්ටම මානුෂික අයිතියක් තියෙනවා. අතින් අල්ලන් යන එක වැරදක් හැටියට මම දකින්නේ නැහැ. ඒක මානුෂික ගුණාංගයක් වගේ මේක මානුෂික අයිතිවාසිකමක්. නමුත් ඒ තැනට අද අපේ සමාජයේ වැටිලා තියෙන්නේ මේ සමාජය තුලින් ඒ ගොඩනගාගත්ත පුහු ආකල්ප තුල. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ ලංකාව වගේ රටක් ඩිවලොප් වෙනවා නම් විශේෂයෙන්ම බිල්ඩින් වලින් එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ටේෂන් වලින් එතනින් එහාට ගිය සමාජීය දැනුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් ලංකාවගේ රටක් මේ අපේ රට දියුණු කරන්නට නම් අපිට මේ භෞතික සංවර්ධනයට එහා ගිය මිනිස්සුන්ගේ මනස සංවර්ධනය කරන්නට පුළුවන් වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ හරහා තමයි අපි මේ කතා කරන අපේ පුරවැසියන්ට සියලු මිනිසයන්ට ಜಾති ආගම් කුල ભેද ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන් වලින් තොරව සියලු දෙනාටම ජීවත් වෙන්නට පුළුවන් සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් නිකෝල් ඇලන් අපත් සමග සම්බන්ධලා මේ හරවත් සාකච්ඡාව හරහා මතු කරන්නට උත්සාහ කළේ සමාජය තුළ විවිධ සාධක මත මිනිස්සුන්ව බෙදා වෙන්කොට දැක්වීම කරනවා. විශේෂයෙන්ම LGBTIQ ප්‍රජාව ලංකාවේ විවිධාකාරයේ හිංසනයන් සහ පීඩාවට පත් කරනවා. මෙන්න මේ පීඩාවන් පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕනේ. ඒ පීඩාවන් වළක්වන්නට මනුෂ්‍යත්වයෙන් අපි ඉදිරියට එන්නට ඕනේ. ඒ සඳහා සමාජීය වගකීමක් අපි සියලු දෙනාටම තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ඇවිල්ලා මේ කතිකාවතක් නිර්මාණය කරන්න හැම අවස්ථාවකදී උත්සාහ කරන්නේ. ඉතින් මනුසත් YouTube නාලිකාව සමග සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. නැවතත් මෙවැනි වූ හරවත් වැඩසටහනක් සමග සම්බන්ධ මේ බලාපොරොත්තු වෙන ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.